නමුත් වෙනුතුනේ භාග්‍යවතුන් වහන්සේ අපිට අප්‍රමාණ අනුකම්පාවෙන් තිසරණ සහිත පන්සිල් පිළිබඳව දේශනා කළා. අපි මේ තිසරණය ගැන කී මේ ලෝකේ බෞද්ධයාට තියෙන පුදුම ලාභය. බෞද්ධයෙකුට තියෙන ලාභය වෙන කිසිම කෙනෙකුට හම්බෙන්නේ නැහැ. මොකද බෞද්ධයාට තියෙන උතුම් ලාභය? වෙනතේ ලාභය තමයි අති භයානක නිරයෙන් බේරෙන්න බෞද්ධයාට තියෙන හැකියාව මේ ලෝකේ වෙන කාටවත් නැහැ. ඔබ හරියටම බෞද්ධයෙක් බවට පත් වුණා නම් මැරිච්ච ගමන් කොහෙද අපි උපදින්නේ? දිවිලෝ. ඒක කවුද එහෙම කිව්වේ? මහා බ්‍රහ්ම රාජයේ බුදු පියාණන් වහන්සේ. කොතනද මේ කතාව සඳහන් වෙලා තියෙන්නේ? ගෙදර තියෙනවනේ පිරිත් පොත්. අරගෙන බලන්නකො මහා සමය සූත්‍රය. මහා සමය සූත්‍රයේ තියෙන 4 වෙනි ගාථා. 1 2 3 4. මේ ගාථා 4 කියන්නේ බ්‍රහ්ම රාජ්‍ය 4 දෙනෙක්. ඒගොල්ලෝ කොයි වෙලාවෙද මේක කියන්නේ කියන කාරණාව හරි විචිත්‍රයි. නමුත් ඒකට ටිකක් කාලෙ දික් වෙනවා අපිට මේ ජාතක කතාවේ ඉතුරු කරුණු ටික සාකච්ඡා කරන්න කල්මදි වෙනවා. බ්‍රහ්ම රාජ්‍ය 4 දෙනෙක් භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා සංදේශ 4ක් ඉදිරිපත් කළා. 4 වෙනි බ්‍රහ්ම රාජයා සියලු දෙනාටම වඩා උසස්. මේ බ්‍රහ්ම රාජයා ඉදිරිපත් කරන සංදේශය තමයි 4 වෙනි ගාථාව. අනිත් සංදේශ තුන තමයි එක දෙක තුන. 4 වෙනි සංදේශ මේක කටින් කියන්නේ ලියාගෙන ඉන්නේ අපි වගේ. බුදුරජාණන් වහන්සේ ළඟ දන ගහලා දෝත නල්ල මත තියාගෙන දන ගහලා කිව්වට උත්කුටිකේ ඉන්නේ. දකුණු දන මඩල බිම තියෙන. වම් දන මඩල මත වැලමිට තියෙන. දෝත එකතු කරලා නල්ල මත තියාගෙන භාග්‍යවතුන් වහන්සේට සඳහන් කරනවා යේ කේචි බුද්ධං සරණං ගතාසි නතේ ගමිස්සන්ති අපාය දූනි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ යමෙක් බුදුන් සරණ ගියා නම් යන්නේ නැහැ කවදාවත් අපායට. නතේ ගමිස්සන්ති යන්නේ නැහැ කවදාවත් අපායට. පහාය මානුසන්දේහං යම් දවසක මේ මනුස්ස කයින් ප්‍රාණ වායුව පිට වෙලා යනවාද? පහාය පිට වෙලා යනවාද? එදාට අපි කියන්නේ පුද්ගලයා මරුණා කියලා. ප්‍රාණ වායුව පිට වුණා. මරිච්ච පුද්ගලයාට උපතක් තියෙනවා. මරණ කෙනා මැරිලා උපදිනකොට අපිට ඇහි පිල්ලමක්වත් ගහන්න කාලයක් නෑ. අපි ඇහි පිල්ලම් සලන්න ඉස්සරලා මරණ පුද්ගලයා ඊළඟ තැන උපදිනවා. නමුත් මේ පුද්ගලයා කොහොමද උපදින්නේ? දේව කායං පරිපූර්ණසන්ති. සම්පූර්ණ කරන්නේ දෙව් පිරිසයි. බුදුන් සරණ නොගිය අය නිරය පිරිස පුරවනකොට, තිරිසන් පිරිස පුරවනකොට, പ്രേත පිරිස පුරවනකොට, අසුර පිරිස සම්පූර්ණ කරනකොට බුදුන් සරණ ගියපු අය දෙව් පිරිස පූර්ණ කරනවා. මේක බෞද්ධයාට ලැබිච්ච පරම භාග්‍ය නෙමෙයි. එහෙනම් බෞද්ධ කියන්නේ හරියටම බුදුන් සරණ ගියපු අය. මේ ලෝකේ තියෙනවා පින්නතුනේ පරම ගම්භීර වචන තුනක්. ඒ වචන තුනේ ගාම්භීරම ප්‍රකාශය මොකක්ද? බුද්ධං සරණං ගච්ඡාමි. මේ ප්‍රකාශයේ තරම් ගාම්භීර ප්‍රකාශයක් මේ විශ්වයේ වෙන කොහෙවත් නැහැ. බුද්ධෝත්පාද කාලයක විතරක් ඇති වෙන්නේ මේ පරම ගම්භීර ප්‍රකාශය උරුම කරගන්න ප්‍රකාශ කරන්න ඔබට මට ලැබිච්ච මේ කට මොන තරම් පිනක් සහිතව අපි ලැබුණේ. අපිට ලැබිච්ච මුඛය ලැබුණේ පෙර පින් හින්දා. මේ මුළු ජීවිතේම පෙර පින් නිසා. නිරවුල්ව කල්පනා කරන්න පුළුවන් මනසක් හම්බ වුණේ පෙර පින් හින්දා.
හැමෝටම හම්බුන්නේ නැහැ එහෙම මනසක්. සමහර අයගේ අයගපත ඔක්කොම හොඳයි. නමුත් මනස හොඳ නැහැ. උම්මත්තක ස්වභාවය. මිනිස්සුන්ට අත් දෙකක් තිබුණාම මේ ලෝකේ උපදින හැමෝටම අත් දෙකක් තියෙනවා. සමහර අයගේ අත් දෙක කොටයි. සමහර අයගේ ඇඟිලි නැහැ. සමහර අයගේ කාටක් නැහැ. පින්වදින් තිබුණා. සමහර අයට පාද අහිමි, සමහර අයට වචන අහිමි, සමහර අයට පෙනුම අහිමි, සමහර අයට ශ්‍රවණය අහිමි. සංසාරේ ඒ දේවල් වලට පින්වදින් වෙච්ච නිසා. නමුත් අපට වචන අහිමි. අපිට වචන ප්‍රකාශ කරන්න බැරි. ඔබට මට හම්බ වෙච්ච වචන ප්‍රකාශ කරන්න ලැබිච්ච හැකියාවෙන් මේ ලෝක ප්‍රකාශ කරන්න තියෙන පරම පූජනීයම වචන තමයි බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ. මේ ප්‍රකාශය හරියටම කරන්න පුළුවන් නම් ඒ පුද්ගලයා දෙව්ලොව උපදිනවා. මේවට කියන්නේ කරුණ වාක්‍ය කියලා. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. අපිට තේරෙන භාෂාවෙන් කියුවොත් මේවට කියන්නේ දිවුරු ප්‍රකාශ කියලා. හරියටම බුදුරජාණන් වහන්සේ ළඟ දිවුරන්න ඕනේ. ස්වාමීනි මම ඔබ වහන්සේ සරණ යනවා කියලා. ආන්හිම දිවුරපු කෙනාට කවදාවත්ම බුදුරජාණන් වහන්සේ ගැන අල්ප මාත්‍ර සැකයක්වත් නැහැ. යමෙක් ගැන බුදුරජාණන් වහන්සේ ගැන සැක නැත්නම් ඔහුට භාග්‍යතුන් වහන්සේගේ සරණ ලැබෙනවා. යමෙකුට භාග්‍යතුන් වහන්සේ සැක නැත්නම් ඔහුට කවදාවත් ධර්ම රත්නයේ සංඝ රත්නයේ සැක වෙන්නේ නැහැ. ආන්ගේ නිසායි බුදුන් සරණ ගියපු කෙනා දහම් සංඝුන් නිකම්ම සරණ ගියා කියලා කියනවා. එතකොට මේ තිසරණේ හරියට පිළිහිටපු කෙනාට බෞද්ධ කියනවා. ඒක සම්පූර්ණ වෙන්නේ පන්සිල්ලෙන්. ආන්ගේ නිසායි ගහට පොත්තට ගහත් වගේ තිසරණේයි පන්සිලේ බැඳෙන්නේ. එහෙමනම් පින්වත්නි ඒ පන්සිල් වල පළවෙනි ශික්ෂාපදේ මොකක්ද? පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියා. බුදුරජාණන් වහන්සේටයි කුරුන්දි වෙන්නේ. ස්වාමීනි දිවිහිමින් ප්‍රාණඝාත කරන්නේ නැහැ. මේක හරිය ගැඹුරු ප්‍රකාශයක්. දිවිහිමින් ප්‍රාණඝාත නොකරන පුරුදු කරන්න ඕන සෑහෙන කාලයක්. ධර්මපාල පරපුර කියලා කියන්නේ ඒක මනාව පුරුදු කරපු අය. සමස්තයක් වශයෙන් පන්සිල් මාරගත්තා. අපේ පිළිතුරු දෙහිතෙන්නේ නැද්ද? මේ පන්සිල් රකින්න එක කොච්චර අමාරුද කියලා. මෙහෙම ඉන්නකොට තේරෙන්නේ නැහැ ඔක. දවසක සිල් රකින්න කියලා එළඹෙන්නේ. මම කිසිම හේතුවක් නිසා පන්සිල් කඩාගන්නේ නැහැ කියලා ඒ තීරණයට එන්න ඕනේ. ඒ මත සිහිය උපදවාගෙන කටයුතු කරන කෙනාට තමයි තේරෙන්නේ සිල් කැඩෙන්න අවස්ථා කොච්චරනම් තියෙනවද කියලා. නිකම් ඉඳගෙන හිටියාම ඕක රකින්න එක මොකද්ද කියලා හිතෙනවා. අවස්ථාවට එළඹිලා බලන්න ඕනේ. සිහිය නැති වෙච්ච මොහොතක් ගන්න සිල් කැඩෙනවා. හරියට හිතලා බැලුවොත් හරි තියුණු කාරණා. මොකද මරුණ ගමන් සුගතිය උපදින්න පහසු නෑ. අපි මෙහෙම කාරණාවක් සඳහන් කළොත් කොයි තරම් තියුණුද කියලා බලන්න. සිහිය නැති වෙච්ච තැන කැඩෙනවා කියලා මම කිව්වේ ඒකයි. හරියටම බැලුවොත් කැඩෙනවා. අපි යනවා කාගේ හරි ගෙදරකට. ඒ ගෙදර කට්ටිය කෑම කන වෙලාව. මම තාම කෑම කන්නේ නෑ ඉතින්. ගෙදර අය අහනවා කෑම ටිකක් කමු. කෑම කන්න හොඳටම උවමනාව තියෙනවා. බඩගිනිත් තියෙනවා. හැබැයි මාන්නෙකුත් තියෙනවා. මගේ මාන්නේ මොකද්ද? කන වෙලාවට මාවා කියලා හිතයි. එහෙම කල්පනා කරයි කියලා හිතන්නේ. ඒ හින්දා මම කියනවා නෑ එපා දැන් කන්න බෑ කියලා. ඇත්තද කීවේ බොරු? කීවේ බොරු. පෙරත්ත කරලා ගෙදර ආයේ බෙදලා දුන්නු. අපූර්වට අනුභව කරනවා. දැන් කිව්වේ දැන් එපා කියලා.
දුන්නහම අනුභව කරනවා. කියලා කියන බොරු නෙමෙයි. හිතයට තිබ්බ නේද ඇත්තටම ඕනෙක. එතකොට මේ මානවී කියන ධර්මතාවය සිල් රකින්න කොච්චර බාධා කරනවද? සිහිය නැති වුණ තැන, මානය ලැබුණ තැන. එහෙනම් පිළිදෙන අපි එතෙන්ට යනකොට කරුණු හදාගෙන යන්න ඕනේ. මට මේ වෙලාවේ නොයා බෑ. නමුත් මේ වෙලාව අනිවාර්යෙන් උදේට දවල්ට රැයට කෑම ගන්න වෙලාව. ගියහම මෙහෙම අහන්න පුළුවන්. නමුත් ඒ මිනිසුන්ට ඒක කරදරයක් වෙන්නත් පුළුවන්. ගෙදර 4-5 දෙනාට විතරක් උයාගත්ත එක මටත් දුන්නාම ඒගොල්ලන්ට මදි පාඩු වෙන්න පුළුවන්. දැන් මම කොහොමද මේකෙන් බේරෙන්නේ අහුවෝ? ඒකට උත්තර හදාගෙන යන්න ඕනේ. මම තාම කෑම කෑවෙන්නේ නැහැ. හැබැයි ගෙදර ගියලයි තියෙන්නේ. එහෙනම් මගේ කාරණාව විතරක් කියලා යන්න. ඒ වගේ උත්තර ටික හදාගෙන යන්න ඕනේ සිල් රැක ගන්න නිසා. ආන් එහෙම සිවුම් තැන් වලට එනකොට තේරෙනව නේද? ආරක්ෂා කරනවා කියලා කිව්වට ඒක කොයිතරම් හිමුද කියලා. එහෙනම් මනස සිහියුත් තියෙන්නේ. මම ඒක උදාහරණයක් කිව්වා. ඒ විදිහට කල්පනා කරලා බලන්න. නමුත් පින්වතුනි දැඩිසේ සිහිය උපදවන්න. නිරන්තරයෙන් මේ කාරණාව යෙදෙන්න හදන්නකෝ. එතකොට මතක් වෙනවා. වචනයක් කියන්න හදනකොට මතක් වෙනවා මම මුසාවාදා ශික්ෂාපදේ ආරක්ෂා කරනවා නේද කියලා. ඕක කැඩෙනවා. සමහර වෙලාවට සිහි එන්නේ කැඩුනට පස්සේ. නමුත් දැන් කැඩුනට පස්සේ හරි සිහි එනවනේ. වෙනදා එහෙමත් නෑනේ. එහෙනම් මං අනිත් අයට වඩා ටිකක් දියුණු තැන ඉන්නවනේ. ඕක දැන් තව ටිකක් වර්ධනය වෙලා කැඩෙන්න ඉස්සරලා සිහිනේ. ඒකයි නමුත් ඒ කාරණාවට අපි යෙදෙන්නේ. නමුත් අපි උත්සාහ කරන්නේ. නිරේ ගැන කීවට අපි තාම දැක්කේ ඕන තරම් ඔහි ඉඳලා ආපු අය නිරේ නොගිය කිසි කෙනෙක් නැහැ නේද? ඔබත් මමත් කවුරු? නමුත් දැන් මතක නැහැ. අපි උත්සාහ කරන්න ඕනේ. කොහොම උත්සාහ කරමුද? මේක එතකොට පිළිතුරු හරි ලේසියද? දැන් බලන්නකො ශිෂ්‍යත්ව ලියන ළමයා ඒක මහ ලොකු බරක් නේ. නමුත් එයාට 7 පන්තිය 8 පන්තිය 10 පන්තිය දිහා යනකොට ශිෂ්‍යත්ව ලියන්න දුන්නේ එයා මොනවද කරන්නේ? සාමාන්‍ය පෙළ එයාට හරි බරයි. හැබැයි විශේෂ පෙළට ඉගෙන ගන්න කාලේ එයාට සාමාන්‍ය පෙළ හරි ලේසියි. ආනුභාවී මේ ශාසනයේ ක්‍රමයෙන් පන්සිල් වලින් පටන් අරගෙන ඉහළට පියවරින් පියවර මේ සීලය ගැන පැහැදිලි කරනවා. පන්සිල් රකින්න කෙනාට අටසිල් අමාරුයි කියලා හිතෙනවා. හැබැයි අටසිල් රකින්න තීරණය කරපු කෙනාට පන්සිල් මොකක්ද කියලා හිතෙනවා. පුරුදු කරන්න ඕනේ. බලන්න පුංචි ළමයි. පුංචිම කාලේ අකුල් දෙකයි අත් දෙකයි ඔසවගෙන උඩු බෙලිය අතටම හිටියේ. මාස 2-3ක් යනකොට මුණින් හැරුණා. තව මාස කිහිපයක් යනකොට බඩ ගෑවා. ඊට පස්සේ දන ගෑවා. ආයෙ ටිකක් කල් යනකොට ඉඳගත්තා. දැන් ඉඳගෙන සතියක් දෙකක් යනකොට මෙයා මොකද කරන්න හදන්නේ? නැගිටින්න හදන්නේ. හැබැයි නැගිටිනකොට වැටෙනවා. වැටෙනකොට විදිනවා. අපි වැටෙනවා වගේ දී චූටි කෙනා වැටුනහම අපිට වඩා අතපය හරි සිවුම්. අපිට වඩා රිදෙනවා. වැටිලා අඬනවා. අම්මා ගිහිල්ලා ආයෙ නලවලා නිදි කරනවා. නමුත් මෙයා නිින්දෙන් ඇහැරිච්චාම ආයෙ නැගිටින්නේ නැද්ද? වැටිලා රිදුණා කියලා නැගිටින්න තෝිනවද? ආයෙ නැගිටිනවා. ආයෙ වැටෙනවා. ආයෙ නැගිටිනවා. ඔය වැටෙනකොට සමහරවිට කටු උඩ වැටෙන්නත් පුළුවන්. අඩිය උඩ වැටෙන්නත් පුළුවන්. දවස් ගානක් නිල් වෙලා තියෙන්න පුළුවන් වැඩිච්ච තැන. නමුත් තෙල් බෙහෙත් කරලා අම්මා තිබ්බට මෙයා ආයෙත් නැගිටිනවා. නැගිටින එක නැවතුනේ නෑ. මේ වාඩි වෙලා ඉන්න හැමෝමත් එහෙම නැගිටපුවා. නමුත් දැන් නැගිටතර වැටෙනවද? වැටෙන කාලයක් ඉන්න ඉස්සරහට තව අපිට. නමුත් එදා අවුරුදු එකමාර දෙක ගිය තැන ඉඳලා තාම පහසුවෙන් වැටුනේ. එදා අල්ලගෙන නැගිට්ට දැන් අල්ලන්නේ නැහැ. බලන්නකො බයිසිකලයක් වාහනයක් පුරුදු වෙන කෙනෙක්. ඉස්සරලාම බයිසිකලේ පුරුදු වෙන කාලේ
අර හැන්ඩල් එක තද කරලා අල්ලගෙන වටපිට බලන්නේ නැතුව බොහොම බයෙන් සමහරවිට කකුලක් බිම ගහ වගේ එහෙම ගිහිල්ලා දැන් කකුල් බිම ගහන්න නැතුව යනවා. අපේ වටපිට බලන්නේ තව බයයි. දැන් හොඳට පුරුදුයි. දැන් කොහොමද යන්නේ? වටපිට බලන අතෑරලා යනවා. අනිරෝධෙනුත් යනවා. යාළුවන්ට උසුළු කරනවා. ඇස්පියාගෙනත් යනවා සමහරවිට. බයෙන්ද? අර පුරුදු වෙච්ච කාලේ දැනුම් කියන වෙනස. සිල්වතින්ද පුරුදු කරන්න ඕනේ. කැඩි උත්සාහ කරනකොට කාලයක් යනවා නොකැඩීම සිල්වතින්ද පුළුවන් දවස්. ඉතින් වීර්යය වඩන්න. එදාට හැබැයි ආරම්භක ජයග්‍රහණය. මේ ජීවිතේ බොහෝ කරුණු දිනක් කෙනෙක් බවට පත් වෙනවා. සතර අපායේ දිනන්න පුළුවන් නම් ඒක තරම් වෙන දිනමක් නෑ මේ. නමුත් මේ කාරණා පිළිතුරේ අපි බොහොම සුළුවෙන් දකිනවා. මේ සිල්පද පහට මොන සිල්පද කියලාද කියන්නේ? ලෝකවද්‍ය ශික්ෂාපද. මේවට ලෝකවද්‍ය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වුණත් නැතත් ප්‍රාණඝාත කළොත් මිරේ යන්නේක ඒකාන්තයි. මේ සිල්පද පහ උල්ලංඝනය කරන අයට මිරේ දොර හැදිලා තියෙනවා. ඒක බුද්ධෝත්පාදද අබුද්ධෝත්පාදද කියලා කාලයක් නෑ. මේ සිල්පද පහ විශ්ව න්‍යාය පත්‍රයේ තියෙන නීති පහ. ඒක උල්ලංඝනය කරපු කෙනාට සතර අපාය තමයි දඬුවම් හම්බ වෙන්නේ. ලෞතර භාගතුන් වහන්සේ මොකද කරලා තියෙන්නේ? ලෞතර බුදු බව හොයනවා කියන්නේ. ධර්මය අධ්‍යයනය කළ ධර්මය හොයනවා කියන්නේ. බුද්ධත්වයේ ලැබලා උන්වහන්සේ ගෙව්වේ මේ ස්වභාව ධර්මයක් ක්‍රියාත්මක වෙන්නේ. සැබවින්ම බුදුදහම කියලා කියන්නේ ස්වභාව ධර්මයයි. ඒක භාග්‍යතුන් වහන්සේගේම නිර්මල ප්‍රකාශයක්. බුදුදහම නම් ස්වභාව ධර්මයයි. මේ ස්වභාව ධර්මයේ හැසිරෙන්නේ කොහොමද කියලා අධ්‍යයනය කළා. ආන්ගේ මහා පුරුෂෝත්තමයන්න් වහන්සේ දැනගත්තා. මේ විශ්ව න්‍යාය පත්‍රයේ මෙහෙම සිල්පද පහක් තියෙනවා. නීති පහ. නමුත් ඒක සාමාන්‍ය මිනිස්සු දන්නවද? නොදන්න නිසා මේ මහා කාරුණිකයන් වහන්සේ අපිට පෙන්වනවා මේ විශ්වයේ ජීවත් වෙන්න කැමති ඔබ මේ නීති උල්ලංඝනය කරන්න බෑ. අනුන්ගේ ආයතනයකට ගියහම එතන තියෙනවා නීති පද්ධතියක්. ඒ නීති පද්ධතියට අනුව අපිට එතන වැඩ කරන්න බැරි නම් අපි ආයතන වයින් කරනවා. විශ්ව න්‍යාය පත්‍රයේ තියෙන මේ නීති පහ උල්ලංඝනය කරන අයට දඬුවම් දෙන්න තැනක් විශ්වයේ විසින් නිර්මාණය කරලා තියෙනවා. සමහර මිනිස්සු අහනවා නින්දේ ගැන කියහම කවුද අපාය දැක්කේ? කවුද අපාය හැදුවේ? කොහොමද හැදුවේ? ඔය වගේ විවිධ ප්‍රශ්න අහනවා. ඒගොල්ලෝ පිළිගත්තත් නැතත් නිරයක් තියෙනවා. ඒගොල්ලෝ කැමති වුණත් නැතත් ප්‍රතිපත්තිය වැරදි නම් නිරේට යන්න වෙනවා. ඒකට යාළුවගේ කැමැත්ත බලපාන්නේ. ඒතර කවුද මේක හදලා තියෙන්නේ එහෙනම්? ඒ ස්වභාව ධර්මයගේ නිර්මාණය. මම ඔක මෙහෙම කිව්වේ. මේ ලෝකේ අපි ඉගෙන කියා ගන්නකොට අපිට හම්බ වෙන අධ්‍යාපන සහතික ක්‍රීඩා සහතික ආදී මේ නොඑක් දේවල් අපි ওই ටික ඔක්කොම එකතු කරනවා. ඒ ටික මට අනාගතයේදී ඕන වෙනවා. මොකද හැකියාවක් ගන්න කල්පනා කරනකොට මගේ හැකියාවන් ටික පෙන්වන්න ඕනේ. ඒක පරීක්ෂා කරලා තමයි මට නිලතල හම්බ වෙන්නේ. ඒකේ උසස් පහක් බව තියෙනවා. ඒ නිසා ඉගෙන කියාගෙන සම්මුඛ පරීක්ෂණ ගාන යනකොට ඕකත් අරගෙනම තමයි යන්නේ. මේ මගේ හැකියාවන් සහ මගේ තොරතුරු ටික. මේ ලෝකේ අපි මෙහෙම ජීවත් වෙනකොට කෝටි කීයක් ජීවත් වෙනවද විශ්ව ධාතුවේ? හැම එක්කෙනෙක් ගානේ ඒ හැම කෙනෙක් පිළිබඳවම තොරතුරු සටහන ස්වභාව ධර්මයේ ගාව තියෙනවා. අපි ගාව තියෙන අර ලිපි ගොනුව වගේ අපි මේ ලෝකේ ජීවත් වෙච්ච හැටි පිළිබඳව තොරතුරු ටික තියෙනවා මේ ස්වභාව ධර්මයේ. මගේ හුස්ම ටික මෙහෙන් පිට වෙන්න ඕන මෙන්න කියලා ලෑස්ති වෙලා පිට වෙනවත් එක්කම
මම වෙනුවෙන් ගොනු වෙච්ච ස්වභාව ධර්මයේ ලිපි ගොනුව අදාළ තැනට ගිහිල්ලා තියෙනවා. ආන් එතනදි තීරණය කරනවා දැන් එන කෙනාට ඊළඟට විශ්වයේ තිලින වෙන්න ඕනේ ඇඟ මොකද්ද කියලා. ඒක නිරේද? තිරිසන් ලෝකේ පාද දෙකක් සහිත තටු එක්කම අතපය මොකවත් නැතුව බඩ ගාගෙන ඇදීගෙන යන සර්ප කයක්. පිළි ගඳ ගහන මහ මුහුදේ මත්ස්‍යයෙක්ද? කැස් බෑවෙක්ද කිඹුලෙක්ද? කබර ගොයෙක්ද තලගොයෙක්ද? අලියෙක්ද ඇතෙක්ද? කොහොම ඇඟක්ද මෙයාට හම්බ වෙන්න ඕනේ? ප්‍රේත ලෝකේ අවුරුදු කෝටි ගණන් බඩගින්න ඉන්න ජීවිතයක්ද? අසුර ලෝකේ අප්‍රමාණ දුක් විඳින ජීවිතයක්ද? එහෙම නැත්නම් යදුන් ගණන් රැස් විහිදෙන දකින්නන් මවිතේට පුදුමයට උම්මාදයට පත් කරවන සාමාන්‍ය පෞතියනෝ නම් ලොපෙනෙන ජීවමය කයක්ද? බ්‍රහ්ම කයක්ද? මේ පුද්ගලයාට උරුම වී යුත්තේ කියන්නේ තොරතුරු ටික එතන තියෙනවා. ඒ හින්දා නිකම්ම මේක ඉපදිලා නිකම්ම කාලා බීලා නිකම්ම මෙරළ යනවා නෙමෙයි. අපි ගැන සමීක්ෂණ කරන වෙනම පිරිසක් මේ විශ්වයේ ඉන්නේ. ඒ කියන්නේ මනුස්සයෝ නෙමෙයි. ඒ මේ ස්වභාව ධර්ම. මේ ස්වභාව ධර්මයට අනුකූල වෙලාම ජීවත් වෙන්නේ. මේ ස්වභාව ධර්මයට එරෙහි වෙන්නේ ස්වභාව ධර්මය අපිට අකාරුණික වෙනවා. මේ කාලේ ඒක වෙලා තියෙනවා. ස්වභාව ධර්මය බොහෝ සෙයින් අපිට අකාරුණිකයි. දෙවිවරු බොහෝ සෙයින් අපිට අකාරුණිකයි. එහිදී අපි බුදුරජාණන් වහන්සේට කී කරුණෙක් කියනවා. අපි බුදුරජාණන් වහන්සේගේ නියම ශිෂ්‍ය භාවය ලැබලා නැතුව කටයුතු කරන නිසා විශේෂයෙන් අපි කරු නිසා භාග්‍යතුන් වහන්සේ පෙන්නපු කරුණ පිළි අරගෙන ක්‍රියාත්මක කරන්නේ නැහැ. මොකද උන්වහන්සේ අනාදිමත් කාලයක් දුක් විඳි අපි වෙනුවෙන් අපි මේ සංසාර සාගරයෙන් එතර කරන්න සතර අපායෙන් බේරන්න ඒ තරම් දුක් විඳලා අපිට මඟ හොයලා දීලා තියෙනකොට අපි මේ මාර්ගයේ යන්නේ නැතිකොට මේ සම්මාදිට්ඨික දෙවිවරු අපි ගැන කිසි පැහැදීමක් නැහැ. ඒක මේ කාලේ හොඳට පේනවා. ධර්මයේ දන්න අයට හොඳට වැටහෙනවා. සම්‍යක් දෘෂ්ටික දෙවියෝ අපි සම්මනාප බව. ඒකයි සමහර පැති වලට වහින. සමහර පැති වල ගම් වතුන. සමහර පැති වල නාය යනවා. සමහර පැති වල සුලිසුලන්. සමහර පැති වල බොණ්ඩවත් වතුරන. වතුර ඕනේ දිහාට වහින්නේ. වතුරෙන් වැඩක් නැති දිහාවල් වල ගම් වතුර ගලනවා. එයි මේ බැස්ස වලාහක දෙවියන්ගේ තියෙන අකම. මේ පොළොන්නරුව වාගේ ප්‍රදේශය බොහෝ සෙයින් ගොවි ජනපද තියෙන ප්‍රදේශය. වහින්න ඕනේ මෙහාට. අපිට නෑ. බැස්ස ඕනේ නැති දිහාවල් වල ගලාගෙන. අපිටත් ඉඳලා හිටලා වහිනවා. ඒ වහින්න ගත්තහම හේන් වලට කුඹුරු වලට කොච්චර ඉස්සක් හේදෙනවා. දෙතුන් පාර ඉහලා යන්තම් කුඹුරු හේන් පදම් කරගන්න. එහෙම කරගෙන ආයෙ කරල් කපන කාලේ එනකොට සමහරවිට දවස් 2-3 වී කරල් ටිකේ ඉඳලා යට වෙනවා. ඇති කරලා නැති කරලා දාන. සමහර කාලෙක පැහිලා කපා ගන්නත් දෙන්නේ. හැබැයි එහෙම දුන්නහම ආයෙ කන්න 4-5කට වහින්න. නොමැරි ජීවත් වෙන්න අවස්ථාව දීලා තියෙනවා පාලනය කරන්න. එයි බුදුරජාණන් වහන්සේට කී කරු නැති පාපකාරී මේ මිනිස්සු පවෙන්ම දිනු වෙවි කටයුතු කරන පව් දිනු කරගන්න. ඒ මිනිස්සුන්ට කන්න දෙකම හොඳට සැලකුවොත් යල මහ හොඳට පැහුනොත් මේ මිනිස්සු ධාර්මික වෙයිද? හරියට ඒක කොයි වගේද? ඒක හතුරන්ට ආයුධ දුන්නා වගේද? මේකයි එක කන්නක් එහිලා කන්න 4-5ක් පාලු කරලා. එහෙම කරන්නේ නැහැ. අපි ධාර්මික වෙනවා. අතීත කොයි විදිහට අපිට සැලකුවාද මේ දෙවියෝ? ඒ මිනිස්සු හරි සම්මාදිට්ඨිකයි. සම්මාදිට්ඨික දෙවියන්ට හරියට මිනිස්සු පින් දුන්නා.
දැන් සම්මා දිට්ඨික දෙවියන්ට පින් දෙන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටික දෙවියන්ට පින් අනුමෝදන් කරනවා. මිත්‍යා සංකල්ප වලින් අපේ ජීවිත පිරීලා. අපි කිරිමුත්‍යක් ඉතුරුවා. සම්මා දිට්ඨික දෙවියන්ට පින් අනුමෝදන් කරන්නේ. සමහර වෙලාවට බණක් දහමක් දේශනා කළා. එහෙම නැත්නම් අපි අපේ පින්කමක් කළා. සම්‍යක් දෘෂ්ටික දෙවියන්ට පින් දෙන බවක් පේනවා අඩු. අපි තියෙන බොහොම දිග ලිස්ට් එකක් පින් අනුමෝදන් කරන්න. අපි කිරිටික උතුරලා ඒ කටයුත්තෙත් අපි නොයේ කඩවර දෙවියෝ කියනවා අර දෙවියෝ මේ දෙවියෝ කියනවා. තවත් මිත්‍යා දෘෂ්ටික දෙවියන්ගේ නම් හැල්ලක් කියලා අපි පින් දෙනවා. ඒ සම්මා දිට්ඨික දෙවියෝ අපි ගැන කී සතුටක් උන්වහන්සේට අපි පින් දෙන්නේ. ඉතින් ලංකාව අරගෙන බලහම ලංකාවේ ලොකුම ජලාශය තියෙන අනුරාධපුර පොළොන්නරු මේ ප්‍රදේශවල. වර්තමාන මිනිස්සු හිතනවා ඇති මේ තරම් පායන අනුරාධපුරයේ පොළොන්නරුවේ ඇයි මේ තරම් ලොකු වෙන්නේ කියලා. අපේ රාජරාජ මහා මාත්‍යාදී පූජනීය ස්ථාන වැඩියෙන් ගොඩනගලා තියෙන මේ පැත්තවල. අපේ රාජධානි තිබුණ මේ පැත්තවල. මොන තරම්නම් ශ්‍රද්ධාවන්තයෝද මේ පැත්තේ හිටියේ. එක තරුණියක් තමන්ගේ සහෝදරයා විවාහ යෝජනාවක් කරාම මොකද සඳහන් කළේ? මට බුදුන් වඳින්න නැති හින්දා මං මේ ප්‍රදේශයට විවාහ වෙලා යන්නේ නැහැ කිව්වා. කවුද? කාවන්තිස්ස මහ රජුරුවන්ගේ ආගමන කොහෙද? ඒ කාලේ අනුරාධපුරේ ද්‍රවිඩය කියලා. එතකොට රජුරු තමන්ගේ රාජ්‍ය මේ ආසන්න ප්‍රදේශවල ගොඩනගලා තමන්ගේ නැගෙන්නට විවාහ යෝජනාවක් දුන්නා. ඒ විවාහ වෙන්න කිව්වේ මේ ප්‍රදේශයේ. මේ පොළොන්නරුවට. රුහුණේ රජකම් තියෙනවා. ඒකට පොළොන්නරුවට විවාහ යෝජනාවක් දුන්නා. ඒ සඳහන් කරනවා මට බුදුන් වඳින්න ලැබෙන්නේ නැහැ නෙගියේ. ඒ හින්දා මම එහෙ යන්නේ නැහැ. විවාහ නුනත් මට භාග්‍යතුන් වහන්සේ වඳින්න කිව්වේ. මේ අපූර්ව සහෝදරයා. ඒ කියන්නේ ඇගේ සහෝදරයා නැගෙනිය මේ ප්‍රදේශයට විවාහ කරවන්නත් ඕනේ. සිංහල රාජකුමාරවරුගේ කාලේ වැඩිපුර මේ පැත්තේ හිටියේ. නමුත් ඇගේ බුදුන් වඳින අවශ්‍යතාවය සම්පූර්ණ කරලා දෙන්න මහවැලි ගංගාවල දිගේ ඇවිල්ලා අපූර්ව චෛත්‍යයක් හදුවා. චෛත්‍ය හදන ධාතුන් වහන්සේලා තැන්පත් කරන මේ කටයුතු කරනකොට නැගෙනියට වන්දනා කරගන්න තැනක් තියෙනවා භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නේ. ඒ ඊට පස්සේ තමයි කැමතිනේ මෙහෙන් විවාහ වෙන්නේ. කවුද? සෝමාදි. තමන්ගේ නංගි විවාහ කරවලා මේ ප්‍රදේශයට එවන්නේ නංගිට බුදුන් වැඳ ගන්නයි සෝමාවති මාසය වෙන්නේ. ඒ වගේ මහා පුණ්‍යවන්තයෝ ජීවත් විවාහයට වඩා භාග්‍යතුන් වහන්සේ වඳින්නට වටිනවා කියලා පිළිතුරයි. මහා වැව් රජදරුවෝ මෙහි හැදුවේ. ඒ කාලේ මෙහාට හොඳට වැස්ස වතුර තිබුණා. ගොවි ජනපද තිබුණා මෙහි. අපි දන්නවනේ තාමත් තියෙන කුඹුරු යායවල වල වැවක හොරව අරිනවා කියලා කියන්නේ හරියට මංගල්‍යයක් වගේ. කුඹුරු අක්කර 10 ගානකට වතුර හම්බුනේ. සමහර වෙලාවට කිරි උතරලා හොරව වරින්. හෙට හොරව වරින්න ඕන දවසේ ගමම දන්නවා ප්‍රදේශෙම දන්නවා. හෙට මංගල්‍යයක් වගේ. කුඹුරු යායවල ඔක්කොම සරු කරන්න වතුර අරින්න දවසේ. මිනිස්සු සූදානම් ඒකට. නමුත් හෙට උදේ එළි වෙනකොට මිනිස්සු දන්නේ නැහැ. මහලුකට උලං ගහලා තියෙනවා. බොරවලා අකුණු ගහලා තියෙනවා. රෑ වැස්සක් වෙහලා පායලා ගිහින්.
උදේ නැගිට්ටහම තමයි මිනිස්සු දන්නේ වැහැලා කියලා. රෝවාරිල්ල වෙලා කුඹුරු යායෙම තෙමිලා ගිහින් වැවේ වතුර ටික ඉතුරු වෙලා තියෙනවා. වලහක දෙවියෝ පුදුම විදිහට අනුකම්පා කරලා තියෙනවා. අනුග්‍රහ කරලා තියෙනවා. මේ ටික කුඹුරට ඉස්සේ කෝක නැතත් බුද්ධ පූජාවකට හාල් ටිකක් ගන්න කුඹුරක් පැහැෙනවා නම් ඒකත් හොඳයි කියනවා. ඒ සිතුවිල්ලකම උන්වහන්සේලා අප්‍රමාණව සතුටු වෙනවා. නමුත් මේ දේවල් අපි භාග්‍යතුන් වහන්සේගෙන් ඈත් වෙන්න අපි ඈත් වෙලා ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා. මනාව සිල් ගුණ ආරක්ෂා කරන්න. මේ සිල් මත මනාව පිළිපදින්න. එක ගාථාවක් දේශනා කළා මත්තා සුඛ පරිත්‍යාගා පස්සේචේ විපුලං සුඛං චජේ මත්තා සුඛං දීරෝ සම්පස්සං විපුලං සුඛං. මහණෙනි ලොකු සැපයක් බලාපොරොත්තු වෙනවා නම් සුළු සැපක් හරින්න කියලා. අනාගතයේ උපදින ආත්ම කෝටි ගානක අකාලේ නොමැරෙන්න නම් පිළිකා නොහැදෙන්න නම් මොකෙන්ද වලකින්ද කිව්වේ? මේ ජීවිතෙන් ප්‍රාණඝාත කරන එක වලකින්න. එනිසා යමෙක් ප්‍රාණඝාත කරනවා කියලා කියන්නේ අකල් මරණයටත් ඒක හේතුවක්. නොයෙක් ලෙඩ රෝග වලට හේතුවක්. කෙටියෙන් කිව්වොත් සෙම්ප්‍රතිසියාවේ ඉඳලා පිළිකාව දක්වා අප්තිකාරම් බඳින එක තමයි ප්‍රාණඝාත කරනවා කියලා කියන්නේ. මේ ජීවිතේ සැපයි කියලා හිතෙන්න පුළුවන්. නම් ඊම්පසු උපදින්න දහස් ගණන් ලක්ෂ ගණන් ජීවිතවල නොයෙක් කරදර වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඒකනේ පළවෙනි ශික්ෂාපදයේ හැටියට මේ ශික්ෂාපදේ කියන්නේ. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයට අනුව මේ ලෝකේ සැප කැමති නම් යම් කෙනෙක් සැප කැමති අය කවදාවත් මේකේ පව් කරන්නේ. අඥානය විතරයි පව් කරන්නේ. සැපේ කැමති කෙනා පව් කරන්නේ. ආන්ගේ නිසාම අපි පවවල තියෙනවා. ප්‍රාණඝාතය නිරේට හේතුවක්. අකල් මරණ වලට හේතුවක්. මේක ලෙඩ රෝග වලට හේතුවක් ප්‍රාණඝාතය. මේක ශික්ෂාපදයක් පැහැදිලි කරන්න අපි දීර්ඝ තරම් කාල වේලාවල් අවශ්‍යයි. නමුත් කාල වේලාවත් එක්ක මේ කරුණු අපි මෙහෙම කෙටියෙන් සාකච්ඡා කරනවා. හොරකම් කරනකොට එතනදී අපි කැමතිද අපේ දේවල් කවුරුවත් හොරකම් කරනවට? අපි කවදාවත් කැමති නෑ. වත්තේ තියෙන පොල් ගෙඩියක්වත් අරන් යනවට අපි කැමති නෑ. ඒ නිසා අපි වැට කඩළු බැඳලා, කම්බි ගහලා, දැල් ගහලා, තාප්ප බැඳලා, ගේට්ටු හදලා පුදුම ආරක්ෂාවක් හදාගෙන ඉන්නවා. ගෙවල් දොරවල් වලට ලොකු යතුරු දාලා. අපි අපේ ගෙදරින් එළියට යනවා වුණත් යම් ධන සම්පත් ප්‍රමාණයක් තියෙනවනම් වත්ති පිටි පොල් ගෙඩිය වැටෙනවනම් ගෙදර තවත් මේලෝඩු වර්ග වාගේ දේවල් තියෙනවනම් ගෙදර කට්ටිය ඔක්කොම එළියට බහලා යන්නේ නැහැ. කවුරු හරි ගෙදර තියලා යන්නේ. එක්කෙනෙක් හදින්න ඕන. ඒ හොර හතුරු වෙයි කියලා. අපිට බයක් තියෙනවා හොර හතුරු බය. නමුත් සංසාරේ මම මගේ දේවල් වලට කැමති වගේ මම අනුන්ගේ දේවල් වලට ඒ වගේ කරදරයක් කරලා නැත්තම් මම කැමති වගේ ඔවුන්ගේ දේවල් වලට කැමති. එහෙම කල්පනා කරලා අනුන්ගේ දේවල් පැහැරගන්න එක මම නතර කරලා තිබ්බනම් අත්හැරලා තිබ්බනම් කවුරුවත් මගේ දේවල් හොරකම් කරන්න දෙන්නේ නැහැ. ගෙවල් දොරවල් ඇරලා ගියත් කවුරු හරි ඇවිල්ලා වහලා යනවා. අපි තාම කියන ඕගොල්ලන්ට අමතක වෙලා වෙන්නේ දොර ඇරලා ගිහින් තිබ්බ මං වහිනවා. එහෙම කියන කෙනෙක් හම්බ වෙනවා. නමුත් අද වහලවත් යන්න බෑ තව කවුරු හරි කියලා යන්න. නමුත් සංසාරේ හොරකමින් වැළපුණාම ගෙදර දොර වත්ත පිටියේ රැකෙනවා විතරක් නෙමෙයි. අපි හේන කුඹුර පවා සත්තු සූපාවන්ගෙන් පවා රැකෙනවා. සමහර කාලවල ඌරෝ ඇවිල්ලා සම්පූර්ණයෙන් විනාශ කරලා ගිහින් සමහර කාලවල වල්ලලි ඇවිල්ලා සම්පූර්ණයෙන් විනාශ කරලා ගිහින් සමහර හුළඟකට ගස් කොළන් ටික ඔක්කොම කඩාගෙන මේ වාගේ විනාශ කරන්නේ
පෙර හොරකම් කරලා අනුන්ගේ දේවල් විනාශ කරලා තියෙන නිසා. මේක විපාක දෙන එක එක ක්‍රමයක. කුඹුරියායේ මැද්දේ හුඟක් අයගේ කුඹුරු වලට සත්තුන්ගෙන් හානි වුණාද සමහර කුඹුරකට එහෙම වෙලා නැති ඒවත් අපි දකින්න. ස්වභාව ධර්මයේ මේ ගුණ පුරන්නන්ට සලකලා තියෙනවා. වැරදි කාමසේවදී මේ ජීවිතේ මේ දේවල් විපාක දෙනවා. යම් පුද්ගලෙක් තමන්ගේ බිරිඳ ඉන්නකොට තවත් පුද්ගලයෙකුගේ බිරිඳත් එක්ක අනියම් සම්බන්ධතාවයක් හදාගත්තා. ඔහු ඒ කටයුත්ත හොරෙන් එහෙම කරගෙන යනකොට ඔහුම නොදැන තවත් කෙනෙක් තමන්ගේ බිරිඳත් එක්ක සම්බන්ධතාවයක් හදාගන්න. ඒක තමයි අරකේ විපාකය. එහෙම නැත්නම් තමන්ගේ දරුවා වෙන කෙනෙක් අතින් අපරාධ කෙලෙසිලා. ඒක තමයි අර කරන වැරදි ඊළඟ විපාක. අනුන්ගේ කාමවස්තුන් පිළිබඳව අපි ජිජු බවක් දක්වන්නේ නැත්නම් ධර්මපාල ජාතික කතාවේ සඳහන් කළා වගේ තමන්ගේ බිරිඳ හැර අන් හැම කාන්තාවක්ම එක්කමව නැත්නම් සොයුරියක් ලෙස දැක්කම තමන්ගේ බිරිඳ හැර අන් හැම කාන්තාවක් ළඟම අන් හැම පිරිමියෙක් ළඟම බ්‍රහ්මචාරී වුණා නම් අපේ පවුල් වලට කවදාවත් එහෙම කරදර වෙන්නේ. මගේ වරද මගේ පවුලට එහෙම බලපාන. අපේ වැරදි අපේ දරුවන්ට අපරාධින සම බලපාන. මහ භයානක කුසල් හැටියට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. අපේ ධර්මයේ සඳහන් කරනවා තේරි අපදානවල ඉසිදාසගේ කතාව. මේ තුන්වෙනි ශික්ෂාපදයේ උල්ලංඝනය කිරීම කොයිතරම් භයානකද කියන කරුණ එතන පෙන්නලා තියෙනවා. මුසාවාදේ සුරාපානය මේ කරුණ යන භාග්‍යතුන් වහන්සේ මනවින් කරුණ දක්වලා තියෙනවා. බොරු කියන පුද්ගලයාට මේ ජීවිතේ කරන්න බැරි පාපයක් නෑ කියලා සඳහන් කරනවා. ඔහු ඕනෑම පාපයක් කරනවා. යමෙක් බොරු කියනවා නම් ඔහු අනික් පව් ටික නොකරනවා කියලා විශ්වාස කරන්න බෑ. අනික් හැම පාප කර්මයක්ම ඔහු කරනවා. ඒ නිසා අපි හැමෝටම පාඩුයි. මේ සිල්පද පිරිසක් උල්ලංඝනය කරනකොට මුළු රටටම පාඩුයි. ටික දෙනෙක් සිල් රකින්න හුඟ දෙනෙක් සිල් උල්ලංඝනය කරනවා. එහෙම විත්තම පරිපාඩුයි. ඒ පිළිබඳව කරුණු පින්නතුනේ ඕන. අපි සමාජලාට පිට රටවල් වල ගිහිල්ලා හොරකම් කරනවා. වෙනත් වැඩකට ඒ රටවල් වලට ගිහිල්ලා ඒ රටවල් වල හැංගෙනවා පැනලා ගිහිල්ලා. පිරිසක් ඒ වාගේ වැරදි වැඩ ටිකක් කරාම ආයතනයේ ඒ රටවල් වලට යන්න ඉන්න අයට ඒ රටවල් වලට යන්න නම් බොහෝ තොරතුරු ඉදිරිපත් කරන්න. අපි ගිහිල්ලා එහෙ නවතින්නේ නැහැ කියන කාරණාව හොඳටම තහවුරු කරන්න වෙනවා. වෙනදා එහෙම තිබුණේ නැහැ. නමුත් දැන් මේ පිරිසක් කරපු වැරද්දක් නිසා අපි හැමෝම වන්දිත වෙනවා. අසල්වැසි සහෝදර රටවල් පවා වර්තමානයේ අපේ රට පිළිබඳව දක්වන ප්‍රතිපත්තිය එක. සහෝදර රටවල් කියලා කියන්නේ අසල්වැසි බෞද්ධ රටවල්. ඒ වගේ රටවල් වලටත් යන්න වෙනකොට මේ කාලේ වෙන්නේ වෙනකොට ඔය වීසා බලපත්‍ර ලබා ගන්න ගොඩක් තොරතුරු පෙන්නන්නේ. ඉතින් හිතම්ම ගිහින් අපරට. එයි ලංකාවෙන් එනවා කියලා කියහම අපි කියන්නේ මේ තරම් නරක ප්‍රතිපත්තියක්. නමුත් සිල් නොරකින පිරිසක් යම් වැරදි කරන්න ගත්තාම සිල් රකින්න අයටත් ගුණ පුරණ අයටත් ඒක බලපාන. ඉතින් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මනාව මේ ප්‍රතිපත්තියම පැසෙන්න ඕනේ. සුරාව ඒ කාරණාවත් එහෙමම දක්වනවා. මේ සිල්පද අතර තියෙන මහා සිල්පදී කියලා භාග්‍යතුන් වහන්සේ සුරාව පිළිබඳව කරුණු දැක්වුවා. මේක මහා සිල්පදී කියන්නේ. සුරා පානය කරන අය නිරේවල් වල ගිහිල්ලා දුක් විඳලා ආවම වෙනත් කුසල කර්මයක් එක්ක ආය මනුෂ්‍ය ජීවිතයක දෙනකොට බොහෝ වෙලාවට විපාක දෙන්නේ කොහොමද? උන්මත්තක ස්වභාවය. එතකොට ඇයි මේක එච්චර භයානක? ප්‍රාණඝාත කරනවටත් වඩා භයානකයි. ප්‍රාණඝාත කරාම නිරේන් ගොඩාක් අල්පායුෂ්ක. අල්පායුෂ්ක කෙනෙකුට මේ වාගේ සම්මාදිට්ඨික ශාසනයක් හම්බුනහම
අවුරුදු 30යි නම් ජීවත් වෙන්නේ කල්යාණ මිත්‍රයෝ හම්බුනොත් අවුරුදු 30ක් පින් කරන්න පුළුවන්. නමුත් උම්මත්තකේ කියලා ඉපදිලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල ළඟ 100ක් අවුරුද්දක් ජීවත් වුණත් උම්මත්තකයට ඉතින් පළක් නෑ. සුරාපානයේ ඒකාත් ප්‍රතිඵලයක් ඇටියෙට උම්මත්තක වෙලා උපදින බව ධර්මයේ පැහැදිලි කළා. ඒකයි මේ සිල්පදේ මහ සිල්පදේ බවට පත් වෙන්නේ. ධර්මපාල ජාතකයේ ඇසුරු කරගෙන මේ පන්සිල් පද පහ පිළිබඳවම කරුණු සාකච්ඡා කරා. මේ ජාතක කතාවේ සඳහන් කළා අපේ પરම්පරාවල් වල අකාලේ මැරෙන්නේ නැත්තේ දස අකුසල කර්මපත සිද්ධ කරගන්න නැති හින්දා කියලා. එතකොට මොනවද මේ දස අකුසල කර්මපත කියන්නේ? කයෙන් කරන වැරදි 3යි, වචනෙන් කරන වැරදි 4යි, හිතින් කරන වැරදි 3යි. කාම මිත්‍යා කයින් කරන වැරදි 4, කාණඝාතය, අදත්තා දානය, කාම මිත්‍යාචාරය. වචනෙන් කරන වැරදි 4, බොරු කියනවා, කේලම් කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කියනවා. හිතින් කරන වැරදි 4, අවිද්‍යාව, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි. මේ කාරණා 10ට කියනවා දස අකුසල කර්මපත කියලා. යම් කෙනෙක් මේ කරුණ වලින් යුක්ත නම් ඔව් නිරේගාමී වෙන්න කර්ම රැස් කරනවා. ඒ මේ දේවල් වලට කර්මපත කියලා කියන්නේ. මරණ මොහොතේ මතක් වුණොත් නිරේ උපදිනවා. හිතින් කරන වැරදි 3 දැන් කයෙන් සහ වචනයෙන් කරන වැරදි පිළිබඳව යම් අවබෝධයක් අපේ ඇති තියෙනවා. හිතින් කරන වැරදි වල තියෙනවා අවිද්‍යාව. මොකද මේ අවිද්‍යාව කියලා කියන්නේ? දැඩි ලෝභය. මේ ජාතක කතාවේ ඔය අවිද්‍යාව ගැන කතා කරනවා. ධර්මපාල බ්‍රාහ්මණතුමා තමන්ගේ ආචාර්යවරයාට සඳහන් කරනවා අපේ පවුලේ අය කවදාවත් අනුන්ගේ වස්තුව දිහා ලෝභ සිතින් බලන්නේ නැහැ කියලා. අනුන්ගේ වස්තුවට ලෝභ කරන්නේ නැහැ අපි. එහෙම සඳහන් කළා. එහෙනම් අවිද්‍යාව කියලා කියන්නේ මොකක්ද? අවිද්‍යාව කියන්නේ අනුන්ගේ වස්තුවට ලෝභ කරන. තමන්ගේ ගෙදර තියෙන උව දෙන්න ලෝභකමක් අපි ගාව තියෙනවා. ඒක ක්‍රමක්‍රමයෙන් දුරු කරගන්න ඕන එකක් නෙවෙයි. ඔබ ගාවත් මම ගාවත් අපි කවුරුවත් ගාව තව ලෝභය නැති කරලා නෙවෙයි. අපිට පුළුවන් ඊටාම ප්‍රණීත දානයක් හදලා පූජා කරන්න. නමුත් දානයක වැඩපු ස්වාමීන් වහන්සේ නම ගේ ඇතුලේ තියෙන ලක්ෂයක් හමාරක් වටින කවිච්චි පූජා කරන්න කිව්වොත් අර බද්දන් දුන්නා වාගේ තරම් ශ්‍රද්ධාවකින් කවිච්චි දෙන්න බෑනේ. ඒක දෙන්නක් නැත්තක් තියෙනවා. ඒ කියන්නේ තවම ලෝභකමක් තියෙනවා. ඒක තව තව දියුණු වෙලා ගියාම තමයි කවිච්චි නෙමෙයි ගේම ඉල්ලුවොත් ගේම දෙන්න පුළුවන්. ආන් මේ වගේ තමන්ගේ වස්තුව පිළිබඳව ප්‍රමාණාත්මක ලෝභක අපි ගාව තියෙනවා. නමුත් අනුන්ගේ වස්තුව පිළිබඳව ලෝභ කරන්න එපා කියනවා. අවිද්‍යාව, දැඩි ලෝභය. මේ කාලේ අපි හරියට කරගන්න අකුසල කර්ම. විශේෂයෙන් 3 වෙනි ශික්ෂාපදයට සම්බන්ධව අවිද්‍යාව. අපේ ඇටක කරුණක් මතක් කළේ. සෝරේය සිටුවරයා ගැන මතකද? අහලා තියෙනවනේ. සෝරේය සිටු. කවුරු පිළිබඳවද ලෝභකමක් ඇති කරගන්නේ? මහා කච්චායන මහරහතන් වහන්සේ දිහා බලලා අනේ උන්වහන්සේගේ ලස්සන උන්වහන්සේ මගේ බිරිඳ වුණා නම් කියලා. ඒත් එක්කම හිතුවා නෑ උන්වහන්සේගේ තියෙන ලස්සන මගේ බිරිඳට තිබුණා නම් කියලා. සිතුවිලි මාත්‍රයට මොකද වෙන්නේ? පුරුෂ ලිංග අතුරුදහන් වුණා. සෝරෙය ස්ත්‍රියක් බවට. ශ්‍රද්ධාව නැති, ශාසනය ගැන දන්නේ නැති පුද්ගලයෙකුට හිතෙන්න පුළුවන් ඒක එහෙම වෙන්න බෑ කියලා. ශ්‍රද්ධාව තියෙන සම්බුද්ධ ශාසනය පිළිබඳව දන්නේ, මේ ශාසනයේ ඉන්න ආර්යයන් වහන්සේලාගේ අනන්ත ගුණය පිළිබඳව දන්නේ සත්පුරුෂයෝ දන්නවා ඒක එහෙම වෙනවා කියලා. මේ ලෝකේ තියෙනවා නම් අමාරුම වැඩ
අපි කතා කරනවානේ ස්ත්‍රියක් පුරුෂයෙක් කරන එක, පුරුෂයෙක් ස්ත්‍රියක් කරන එකක් මේ ලෝකේ කරන්න බැරි වැඩක් කියලා. නමුත් අපිට අමාරු ඒ කතාව මේ සම්මා සම්බුද්ධ ශාසනය තුල පායට පෑගෙන දූවිලි මාත්‍රයක් තරම්වත් වටින්නේ නැති වැඩක්. මේ තරම් සිල්ගුණ වලින් පිරිච්ච ඒ මහා ආර්යයන් වහන්සේලා පිළිබඳව යමෙක් යම් වැරදි සිතුවිල්ලක් ඉපදෙව්වොත් ඒක එතරම් විපාක දෙන්න තියෙනවා. එහෙනම් සෝරේය කියලා කියන්නේ මහ පුණ්‍යවන්තයෙක්. ඇයි? සෝරේයට අර වාගේ සිතක් ඇවිල්ලා මේ වාගේ විශාල විපර්යාසයක් වුණ බව ඇත්ත. නමුත් අන්තිමට සෝරේයට මොකද වෙන්නේ? අන්තිමට සෝරේය මේ ශාසනයේ රහත් වෙනවා. ඒ කියන්නේ මේ ජීවිතෙන් රහත් වෙන්න පින් තිබ්බ කෙනෙක් ඔබයි මමයි වාගේ කෙනෙක් දෙතපු. අපිට මේ ජීවිතෙන් රහත් වෙන්න පින් ඇද්ද? දන්නේ. නමුත් සෝරේය ඒ ජීවිතෙන් රහත් වෙන්න පින් තිබ්බ කෙනෙක්. නමුත් මේ ආර්යයන් වහන්සේ පිළිබඳව උපද්දවපු වැරදි සිතුවිලි විපාක දුන්නා. අපිට එහෙම පිළිත් නැහැ. නමුත් අපි අනුන්ගේ කාන්තාවක් දිහා බලලා අපි නොඑක් දේවල් කියන්න බැරිද? අනුන්ගේ ස්වාමියෙක් දිහා බලලා තරුණ කාන්තා පිරිසක් එකතු වුණාම නොඑක් දේවල් කියන්න බැරිද? මට හිතියනම් කොහොමද? මට හම්බුණා නම් කොහොමද? දැන් මේ ඇති වෙන හැඟීම මොකක්ද? මේක තමයි අවිද්‍යාව. අනුන්ගේ සම්පත මට දෙන්නේ. සිතුවිලි මාත්‍රයේ අවිද්‍යාව කර්මපතය. ඒ තරම්ම දුක් විඳින්න සිද්ධ වෙන අකුසල රැස් වෙනවා. අනික් වස්තුන්ටත් යාන වාහන ඉඩම් ගෙවල් දොරවල් මේ ඔක්කොටම මේක එකතු කරන්න පුළුවන්. නමුත් සමාජයේ බහුතරයක් ළඟ ඔය වාගේ අදහස් උපදින නිසායි මම ওই කාරණාව එකතු කරගත්තා. ඒක එකතු වෙච්චාම එකතුනාය කතා කරන්නේ කොහොමද කියලා ඔබ දන්නවා. අනුන්ගේ සම්පත් දිහා බලලා. මේ දස අකුසල කර්මපතයන්ගෙන් වළකින එක බොහොම ශ්‍රේෂ්ඨයි කියලා දේශනා කළා. මේ කාරණාවත් පැහැදිලි කළා. දස කුසල ධර්මයන් සම්පූර්ණ කරනවා. දස දාන වස්තු සම්පූර්ණ කරනවා. දස පුණ්‍ය ක්‍රියාව සම්පූර්ණ කරනවා. මේ විදිහට කටයුතු කරන අය අකාලේ මැරෙන්නේ නැහැ කියලා ධර්මපාලතුමා සඳහන් කළා. එහෙමනම් මේ ධර්මපාල ජාතික කතාව ඇසුරු කරගෙන ධර්ම සාගරයක් වගේ සාකච්ඡා කරන්න තියෙන කොටසක් අපි මේ පැය දෙකකට ආසන්න කාලයක් යම් ප්‍රමාණයකින් තමයි මේ සාකච්ඡා. අපි එක ගාථාවක් සඳහන් කළා හැම තැනම සුළු සැපයක් හරින්ද මහ සැපයක් බලාපොරොත්තු වෙනවා නම් මද සැපත් ඇරියහම මහ සැප ලැබෙනවා. මේ ජීවිතේ හොරකම් කරාම ඉක්මනට ධනවත් වෙන්න පුළුවන්. හැබැයි සංසාරෙත් මට කොයි තරම් කාලයක් මගේ වස්තු අනුන් හොරකම් කරයිද මට දුප්පත් වෙලා ඉන්න දෙයි. අනුන්ගේ කාම සම්පත් පැහැරගත්තහම මේ ජීවිතේ මද සැපයක් ලබන්න පුළුවන්. නමුත් මරණයෙන් පස්සේ නිරයවල් වල අවුරුදු කෝටි කීයක් දුක් විඳින්නද? අවුරුදු විනාඩි ගානක සැපයක් හොයන්න ගිහිල්ලා අවුරුදු කෝටි ගානක් දුක් විඳින්න වටිනවද කියලා තමයි කල්පනා කරන්නේ. වැඩකට නැති වචනයක් මුසාවක් හැටියට කියලා අවුරුදු කෝටි ගානක් නිරාදුක් විඳින්න වටිනවද? මధుරියෙකුට ගහලා අවුරුදු කෝටි ගානක් නිරේ දුක් විඳින්න වටිනවද? මේ මද්ද්‍රව්‍ය ටිකක් පාවිච්චි කරලා අවුරුදු කෝටි ගානක් දුක් විඳින්නේ. ඒ විතරක් නෙමෙයි ආයෙ ඉපදිලා උම්මත්තකෙක් වෙනවා නම් මේක පාලනය කරන එකේ තේරුම මොකක්ද? එහෙමයි හිතන්නේ. මේ දවස්වල මිත්‍යා සංකල්පත් වැඩි හින්දා හුඟක් අය කියන්නේ ටික ටික ගත්තට කමක් නැහැ. මද පමණට ගත්තට කමක් නැහැ. එහෙම හදාගෙන ඉන්නවනේ මිනිස්සු. ඉතින් මේවා ගැන විතරයි එහෙම හදන්නේ. එහෙනම් වසවිස වාගේ දේවල් ටික ටික ගන්නවද? ඒවත් මද පමණට ගන්නවද කියලා හිතන්නේ. ඒකට බයයි නම් ඊට වඩා බය වෙන්න ඕන සුරාව. වහ බීවොත් මේ ජීවිතෙන් මැරෙන වෙන වෙන්න දෙයක් නැහැ. සුරා පානය කරාම මේ ජීවිතෙත් විනාශ කරගන්න. මේ පුදරෝධ වෙනවා.
මැරිලා ගිහලා නිරයවල් වල දුක් විඳිනවා. ආයෙ ඉපදිලා උම්මත් වෙනවා. වහබීවට එහෙම වෙන්නේ නැහැ. වහබීවම මැරිලා ගියන්නේ. එහෙනම් වසවලට වඩා හරි භයානකයි. නමුත් මේ කාලේ කල්පනාව ටිකක් පානය කලේ නැත්නම් සමාධිය ගණන් ගන්න නැහැ කියලා. කොයිතරම් අඥානයි. ආන්ගේින්ද මේ කරුණ ගැන ධර්මයේ තුලින් දකින්න ඕන දේවල් හරියටම දැක්ක කෙනා. භාග්‍යතුන් වහන්සේට මනාව කීකරු වෙච්ච කෙනා. සසර බය උපදවාගෙන තිසරණ පන්සිල් ආරක්ෂා කරපු කෙනා. උපන්න රටට තමන්ගේ ජාතියට තමන්ගේ ආගමට යුතුයකම සම්පූර්ණ කරපු කෙනා. රටටයි ජාතියටයි ආගමටයි තමන්ගෙන් විය යුතු යුතුයකම සම්පූර්ණ කරපු කෙනා. හිනාවිදී මැරෙන්නේ කෙනා. එමුතුනි අපේ ධර්ම දේශනාවට කාලේ නිමා වෙලා නිසා අපි මේ කාරණාව සාකච්ඡා කරන්නේ. ධර්ම දේශනාව මේ නිමා කරන්නයි සූදානම් වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ මහා ධර්මපාල ජාතකයේ මේ විදිහට පැහැදිලි කරලා පිය මහරජාණන් වහන්සේට නිග්‍රෝධාරාමයේදී දේශනා කොට වදාරහම අපේ බුදුරජාණන් වහන්සේගේ පිය මහරජාණන් වෙච්ච සුද්ධෝදන මහරජතුමා අනාගාමී ඵලයේ පිහිටයි කියලා සඳහන් කරනවා. මේ උතුම් වූ ධර්ම දේශනාව සිද්ධ කරන මහා කුසල රැස් කරගත්ත මේ සත්පුරුෂ පින්වත් පිරිස මේ කුසල ශක්තිය අනන්ත ආශිර්වාදයෙන් ඒ වගේම තුනුරුවන්ගේ අප්‍රමාණ ආශිර්වාදයෙන් ඊටාම ඉක්මන් භවයක ඊටාමත්ම කෙටි කාලයකින් සත්‍ය සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මඟ සකස් කරගන්නන් බවට පත් වෙන්න ඔබට මේ ආශිර්වාදයේ හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.